समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට ලෝකය දකින විදිහ පෙන්වලා දුන්නේ වෙනස්ම පරයයකින්. බුදුරජාණන් වහන්සේ අපට ලෝකය දකින්න කිව්වේ අපේ ඇස ඉක්මවා ගිය ප්‍රඥාව නම් වූ ඇස තුලින්. මේ ලෝකයේ සෑම අත්දැකීමක්ම ප්‍රඥා ගෝචරව දකින විදිහ, අත්දකින විදිහ බුදුරජාණන් වහන්සේ තමයි අපට ඉගැන්වුවේ. ප්‍රඥාව නම් වූ ඇස තුලින් ලෝකය දිහා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් පැහැදිලි කළා. ඒතර අපි මේ කුමන පින්කමක් සිද්ධ කළත් ප්‍රඥා ගෝචර ආකාරයෙන් සිද්ධ කරන එක වටිනවා. දැන් ඉස්සරහට අපිට එනවා බොහොම සුන්දර කාලයක්. ඒ තමයි මේ එළඹෙන සතියෙන් පස්සේ කටින චීවර පූජාව සිද්ධ කරන සුන්දර කාල පරාසය එළඹෙනවා. ඒතර දැන් මේ කටිනේ පින්කම කියන්නේ මේ බුද්ධ ශාසනය කරගන්න පුළුවන් ඉතාම දුර්ලභ අතිශයින් වටිනා පින්කමක්. නමුත් දැන් මේ පින්කම තුල අපි දක්ෂ වෙන්න ඕන ඒ තුලින් මේ නිවනට උපකාරාර්ථය කොහොමද හදාගන්නේ? නිවන් දකින්න ශ්‍රාවකයෙක් කොහොමද මේ කටයුතු කෙරෙහි Tamanගේ අවධානය යොමු කරගෙන හිත නිවනටපත් කරගන්නේ කියන කාරණය ඊටාම හොඳින් ගැඹුරින් තේරුම් ගන්න තැනකට අපි මේ බඳු පින්කම් පවත්ව ගත්තේ නැත්නම්, පින්කම් පාවිච්චි කළේ නැත්නම් අපිට අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ලෝකේ පින කියන එක, පින්කම කියන එක බොහෝ විට සිද්ධ කරගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ නමක් නැති කාලෙක පවා. නමුත් කුසලය මත පදනම් වෙලා සංසාර දුක නිමා කරගන්න විදිහට තමන් කොහොමද ලෝකයේ අත්දකින්නේ කියන එක බුදුරජාණන් වහන්සේ නමකකින් හැර ලෝකයේ කිසිවෙක්ගෙන්වත් ඒ පණිවිඩය ගැන අපිට අහන්න ලැබෙන්නේ නැහැ. දකින්න ලැබෙන්නෙත් නැහැ, දැනගන්න ලැබෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් පමණමයි ඒ විදිහට අපට ලෝකයේ අත්දකින්න විදිහ, ලෝකය තිහා බලන විදිහ, ලෝකයේ තේරුම් ගන්න විදිහ අත්දකින්න තියෙන්නේ. පින්වත්නි, මේ දැන් මේ එළඹෙන කාලය තුල සිද්ධ වෙන බලවත්ම පින්කම වෙච්ච කටින චීවර පූජාව තුල පවා සතර සතිපට්ඨානේ වඩමින්, බොජ්ජංග ධර්ම වඩමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් ඒ පින්කම් මත දායාද වීම තමයි බුදුදහමේ පිළිවෙල. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පිළිවෙල අන්න ඒ බඳු එකක්. සතර සතිපට්ඨානය වඩමින් අපි ඒ කුසලය, ඒ පින බලවත් කරගන්න වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕන. බොජ්ජංග ධර්ම වඩමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින්
ඒ ඇති කරගත්ත චින්තනය බලවත් කරගන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පින කියන එක නම් ඉතින් ඕනෑම ආගමික සංස්ථාවක් තුල උනත් ප්‍රකට විය හැකි දෙයක්. ඒ නිසා පින කියන්නේ මහා විස්මිත දෙයක් නෙමෙයි. මිනිස්සු පින ගැන විතරක් හිතා හිටියට පින කියන්නේ මහා ලොකු වටිනාම දෙයක් විදිහට අපි සලකන්න හොඳ නෑ. මොකද පින අභිභවා ගිය ගැඹුරු කුසලයක් තුල Tamanගේ ජීවිතේ දායාද කරගන්න අපිට බැරි වුණොත් Tamanගේ හිත නිවා ගන්න පණිවිඩයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපිට කරගන්න බැරි වුණොත් පින්වත්නි මේ තුල අපිට අපි හිතන විදිහේ විපාකයක් හිතන විදිහේ බුද්ධ ශාසනයක ප්‍රතිලාභයක් අපිට හදාගන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට පිනට ගරහා කළේ නැහැ. පින් කරන ගමන් පින තුලම දායාද වුණු ශ්‍රාවකයෙක් විදිහට කුසලයේ තුල ශක්තිමත් වෙන විදිය කුසලයේ තුලින් Tamanගේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ ගොඩනගා ගන්න විදිහ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ ආකාරයට අපි අපේ හිත පුහුණු කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. බුදුදහම හකුලුවා දක්වනකොට අපට පේන දේ තමයි බුදුන් වහන්සේ පැහැදිලිව අපට මතු කරන්නේ හිත හදාගන්න වැඩපිළිවෙල. එතකොට මේ අත්දකින්න ලෝකයේ අරුබුද කිසිවක් නැහැ. Taman තුල හිත හදා ගැනීම කියන එක ඊටාම වැදගත් දෙයක්. මේ පින්කම් කිරීම තුල පවා මේ හිත හදාගන්න ස්කන්ධයන් පිළිබඳ යථාර්ථ අවබෝධයේ පැත්තට හිත නැඹුරු කරගන්න පරමාර්ථ සත්‍යයක් ඕනෑම පින්කමක් තුලින් අපිට දකින්න පුළුවන් විදියට හිත ගොඩනගා ගන්න ඕන. ඒතර මේ හිත ගොඩනගා ගත්තන් පස්සේ තේරෙනවා පින්කම ඇස්සෙත් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් විනා වෙන කවරක්වත් රූපේ පදනම් කරගෙන ඇති උනේත් නැහැ, ඇති වෙන්නෙත් නැහැ. ස්කන්ධයන්ගේ සමුදය නිරෝධේ විතරමයි සිද්ධ වෙන්නේ කියලා Tamanට පේන්න පටන් ගන්නවා. එතකොට පින තුල උනත් ඕනෑවට වඩා අභිනන්දනය කරන බවක්, අභිවදනය කරන බවක්, ඒ වාටම බැහැගෙන සිටින බවක් ඒ ශ්‍රාවකයා තුල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ යථාර්ථය අපි ඊටාම හොඳින් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. මොකද මේ මනුෂ්‍යත්වයේ තුල ලැබෙන අග්‍රතම ප්‍රතිලාභය තමයි බුදුසසුනේ හිමිකාරීත්වයේ මුණ ගැහිම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට බුද්ධ ශාසනයේ හිමිකාරීත්වයේ මුණ ගැහෙනවා කියලා කියන්නේ සුළුවෙන් සලකන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඒක අතිශය දුර්ලභ, අතිශයින්ම වැදගත් අවස්ථාවක්. ඒ අතිශය දුර්ලභ වෙච්ච, අතිශය වැදගත් වෙච්ච බුද්ධ ශාසනයක ප්‍රතිලාභය හදාගන්න කෙනා නිරන්තරයෙන්ම මේ ජීවිතයේ තුලදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ Tamanගේ ජීවිතේ පුහුණු කරන ශ්‍රාවකයෙක් වීම වැදගත්. බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් අපට පැහැදිලි කොට වදාලේ වෙන කුමක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ මේ ජීවිතය තුලදීම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන ඒ දියුණුව තුලින් දුක නිමා කරගන්න විදිහයි. එතකොට දුක නිමා කරගන්න ශ්‍රාවකයෙකුට Tamanගේ දුක්ඛ ස්කන්ධය හමාර කරගන්නට උවමනාවක් කැමැත්තක් තියෙනවා නම්, දුක නිමා කරගන්න උවමනාවක් කැමැත්තක් තියෙනවා නම්, ඒ දුක නිමා කරගන්න ශ්‍රාවකයා විසින් විමසිය යුතු, සොයා බැලිය යුතු ඊටා වැදගත් කාරණා ගණනාවක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා. එතන මේ දුක කියන ස්වභාවය අපිට අත්දකින්න ලැබෙනවා මේ ජීවිතය තුලදීම. දුක වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අන් කිසිවක්වත් නෙමෙයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක්ඛ, දෝමනස්, උපායාස, මෙන්න මේ ටික තමයි දුක කියලා අපි කතා කරන්නේ. එතන මේ දුක සකස් වීමට බලපෑවේ මගේම ක්‍රියාවලිය. මොකද්ද ක්‍රියාවලිය? තණ්හාව. තණ්හාසගත ලෝකය අල්ලා ගැනීමමයි දුක සමුදය කරන්නේ. අවිද්‍යා සහගතව ලෝකය අල්ලා ගැනීමමයි දුක සමුදය කරන්නේ. ඊට පස්සේ කර්ම සහගතව තමා තුළ ගොඩනැගෙන කර්ම ශක්තිය පදනම් කරගෙනමයි මේ ලෝකේ දුක අත්දකින්නේ. අවිද්‍යාව නිසාද, කර්මය නිසාද, තණ්හාව නිසාද, ආහාරය නිසාද මේ දුක සමුදය වෙමින් ඉදිරියට යනවා.
ආහාරය නිරුද්ධ වෙච්ච තැනක, කර්මය නිරුද්ධ වෙච්ච තැනක, අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැනක, තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක දුක නිමා වෙන්න පටන් ගන්නවා. එයාගේ දුක හමාර වෙන්න පටන් ගන්නවා. ඒතර දුක හමාර කර ගැනීම කියන එක අපි හැම කෙනෙකුටම අතිශයින්ම වැදගත් දෙයක්. අතිශයින්ම වැදගත් දෙයක්. එතකොට මේ දුක නිමා කර ගැනීමට කැමැත්තක් තියෙන ශ්‍රාවකයා විසින් මේ දුක සකස් වෙන ආකාරයත්, දුක සකස් වීම නිසා තවදුරටත් සාංශාරික වටයක් හැදෙන විදිහත් පිළිබඳ අවබෝධයක් හදාගෙන ඉන්න එක වැදගත්. ඒතකොට මේ අවබෝධය තුලට ආවට පස්සේ මේ මොහොතේ Taman දුක හදාගන්න නැතුව, කොයි වෙලාවෙද දැන් මේ වෙලාවේ දුක හදාගන්න නැතුව අහන දකින දැනෙන හිතෙන ලෝකයේ ඉද දිට්ඨ සුත මුත ලෝකය තුල ප්‍රපංචකරණයක් දක්වා ගොඩනගා ගන්නේ නැතුව, තණ්හා කරන්නෙත් නැතුව, මානයක් හදාගන්නෙත් නැතුව, දිට්ඨියක් හදාගන්නෙත් නැතුව ඉදිරියට යන්න පුළුවන්. ඒතකොට මේ මොහොතේ දුක හදන්නේ නැහැ කියලා කියන්නේ තව දුරටත් නව කර්ම විදියට භවයක් පැනවෙන්නේ නැහැ, භවයක් සකස් වෙන්නේ නැහැ. එතන දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙමනම් දුක නිරුද්ධ කිරීමේ වගකීම මේ වෙලාවේ ඔබ අතේ තියනවද නැද්ද? ඔබ අතේ තියෙනවා. මේ දුක හමාර කරන එක ඔබට පැවරෙන දෙයක්ද නැද්ද? ඔබට පැවරෙන දෙයක්. මේ දුක නිරුද්ධ කිරීම පිළිබඳ කතාව මේ මොහොත තුලදී ඔබට කරගන්න පුළුවන් දෙයක්. මරණින් එහා පැත්තේ නෙමෙයි. මරණින් එහා පැත්තේ වෙන සිද්ධි ගැන දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ නමක් එන්න ඕනේ නෑනේ. මෙහෙම වෙනවා කියලා අතීතේ ಭಾರತයේ හිටිය විවිධ ශ්‍රමණ කණ්ඩායම් අනාගතය ගැන කියලා තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ අනාගතය ගැන පැහැදිලි කරන කියවීමක් තුල ගොඩනගාගෙන අනාගතේ මේ දුකේ නිමාව වෙනුවෙන් මේ වෙලාවේ ಗುಣධර්ම පුරන්න කියලා අපිට ඉගැන්වුවේ නැහැ. අපිට ඉගැන්වුවේ මේ වෙලාවෙම දුකෙන් නිදහස් වීම පිණිස මේ ධර්මයේ මේ මොහොතේ පුහුණු කරන්න කියලායි. කොයි මොහොතේද? මේ මොහොත තුල ධර්මයේ ಗುಣධර්ම දියුණු කරන්න කියලායි. ඒතර මේ මොහොත තුල ಗುಣධර්ම දියුණු කරගෙන ඉදිරියට යනකොට එයාගේ දුක නිමා වෙන්නේ මරණින් එහා පැත්තේ නෙමෙයි, මේ මොහොතේම Tamanගේ දුක නිමා වෙන්න පටන් ගන්නවා. ඒතර මේ දුක ඉතිරි නැතුවම නිරුද්ධ කරලා දැම්මොත් එහෙම තවත් නිරුද්ධ කරන්න දුක්ඛස්කන්ධයක් නොතිබෙන තැනක, තවත් නිමා කරන්න දුක්ඛස්කන්ධයක් නොලැබෙන තැනක, තවත් නිමා කරන්න දුක කියලා ස්වභාවයක් මේ මොහොතේ අත් නොවිඳින තැනක පින්වත්නි, ඒ ශ්‍රාවකයාගේ දුක මේ මොහොතේම නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සාන්දෘෂ්ටිකව මේ මතු කරගන්න ධර්මයක් අපට පැහැදිලි කරන්නේ. මේ වෙලාවෙම මතු කරගන්න ධර්මයක්. Tamanගේ ඥානීය හැටියට ඥානී ධාරිතාවේ අනුව දුක නිමා කර ගැනීමේ දුකේ නිමාවේ ධාරිතාවේ තීරණය වෙන විදිහ එකක්. ඒකයි පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝහි කිව්වේ. Tamanගේ ඥානීය ප්‍රමාණයට ඥානී ධාරිතාවයට අනුව මේක නිමා කර ගන්න පුළුවන්. හැබැයි මේ අනතුරින් ගැලවීම පිණිස ප්‍රායෝගික වැඩපිළිවෙල පැවරෙන්නේ වෙන කාටවත් නෙමෙයි. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල පැවරෙන්නේ පින්වත්නි ඔබටමයි. ඒක කාටවත් පැවරෙන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා මේ ප්‍රායෝගික වැඩපිළිවෙල නිකන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන පදනම මත නිමා වෙයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් කවදාවත් එහෙම නිමාවක් දකින්න ලැබෙන්නේම නැහැ. එහෙම නිමාවක් දකින්න ලැබෙන්නේම නැහැ. ප්‍රායෝගිකව. එතකොට ප්‍රායෝගිකව දුක නිමා කරගන්න ශ්‍රාවකයෙකුට, මේ ජීවිතේම දුක නිමා කරගන්න කැමැති ශ්‍රාවකයෙකුට මේ ලෝකේ ඇති වී නැති වී යන ස්වභාවය පිළිබඳ නුවණක් පහළ වුණොත් මේ නුවණක් පහළ වෙච්ච තැනක ඒ දුක යාට නිමා වෙන්න පටන් ගන්නවා. ඒතර මේ දුක නිමා කරගන්න ශ්‍රාවකේ ප්‍රායෝගිකව මේක ක්‍රමානුකූලව පුහුණු කරන්න ඕනේ. දැන් එක්තරා කන්දක් උඩට ගියාට පස්සේ ආරක්ෂාවක් එක පැත්තකින් සැලසෙනවා පරිබාහිරව තියෙන. ඒ වගේම කන්ද උඩට ගියාට පස්සේ වටේට තියෙන පරිසරයේ ලස්සනට පේනවා. අනිත් එක තමයි වටේම තියෙන දේවල් දුරට පේනවා. ඒ කියන්නේ පහළ ඉන්න කෙනෙකුට ඔකට අපි කියන්නේ මේ
බුම්මස්ත ඉන්නකොට බුම්මට්ට කියලා කියන්නේ. ආකාසට්ඨාච බුම්මට්ටා කියලා කියන්නේ. භූම්‍යස්තව ඉන්න කෙනෙකුට පේන්නේ ඇහි මානෙට විතරයි. ඒකට ඇහි මානෙට පේන අදහස අරගෙන නෑ මේ වගේම ඇති මේ පේන සියලු තැන්ම කියලා අදහස ගත්තොත් වැරදීනේ. ඒකට උඩට නැගපු මිනිස්සයාට මේ ඇහි මානෙ බොහොම දුරට විකාශනය වෙලා. ඒකට මේ ඇහි මානෙ දුරට විකාශනය වෙච්ච මිනිස්සයා පහළ බලලා කියනවා අනේ හරි ලස්සනයි කැලෑව, හරි ලස්සනට ගස් තියෙනවා, ඈතින් ඈතින් සත්තු ඉන්නවා, බොහෝම ලස්සන කඳු වලලු තියෙනවා, වැව් පොකුණු පේනවා, ආරාම පේනවා, නොයෙක් ආදී දේවල් මේ උඩට ගොඩ වුණාම පේනවා, පුදුම ලස්සනයි කියලා කියනවා. ඒතකොට බිම ඉන්න මිනිස්සු බිම අර භූම්‍යස්තව ඉන්න අය පහළ ඉන්න අය කියනවලු අනේ විකාරයෙන් කියවනවා. පිස්සු විකාරයෙන්ද කොහෙද ඔය කියවන්නේ? ඉතින් ඔය වගේ වැව් පොකුණු ආරාම නොයෙක් ආදිය තියෙනවා නම් අපිටත් පේන්න එපාය. ඒතර එයාගේ ඇහි සීමාව හරි පටුයි කියලා එයා දන්නේ නැහැ. එයා හිතනවා ඔතනට පේනවනම් මෙතනටත් පේන්න ඕන. මොකද ඔයත් හිටගෙන ඉන්නේ මාත් හිටගෙන ඉන්නේ. ඒතර ඔය අතර ටිකක් බුද්ධිමත් අය කල්පනා කරනවලු නෑ කමන්නේ. ඉතින් මෙතනට පේන්නේ නැති දෙයක් එතනට පේන්න බැරි කමක් නැහැනේ. පොඩ්ඩක් ගිහින් බලමුකෝ. දැන් ඔය කියන එක ඇත්තද කියලා බලන්න කියලා හිමීට සමහර අය පොඩ්ඩක් ගොඩ වෙනවා. ඒත් ගමනේ තියෙන අපහසුව නිසා, ගමන බොහොම විඩාබර නිසා, ඒ විඩාබර ගමනක් තියෙන නිසා මගට ගිහින් සමහර අය හැරිලා එනවා. ගමනාන්තයේ දක්වාම යන්නේ නැහැ. සමහර අය මගට ගිහින් අනිත් පැත්තට හැරිලා එනවා. අනේ ඕනේ නැහැ. ඉතින් දුරට පෙනුනත් අපිට මොකෝ කියලා වගේ නිකන් හැරිලා එනවා. ඔය අතර බොහොම ටිකක් ඥානවන්ත කෙනෙක් හිටියොත් එහෙම නැහැ. මෙතනට පේනවට වඩා දෙයක් එතන පේන්න පුළුවන්. පේන්න බැරි කමක් නැහැ. කෝකටත් ගිහින් බලන්න ඕන. කෝකටත් පොඩ්ඩක් ගිහින් බලන්න ඕන කියලා ඒ මිනිස්සයා මොකද කරන්නේ? හිමීට අමාරුවෙන් අර කන්දට ගොඩ වෙනවා. ගොඩ වෙලා කන්ද උඩට ගියාම තේරෙනවා ඇත්ත තමයි මේ කියපු කතාව. අතන වටේට නිකන් ගස් කොළන් දෙකක් තුනක් විතරයි පින්න බලන්න එපාය. මෙතෙන් ආවට පස්සේ කුඹුරු පේනවා, වතු පිටි පේනවා, කැලෑව බොහෝම ලස්සනට පේනවා, දුරින් පේනවා. අතිශය චමත්කාර ජනකයි පරිසරය. අතිශය සුන්දරයි, හරිම හැඩයි, හරිම ලස්සනයි. මේසා ලස්සන කඳු වලල්ලක් පුදුම ලස්සනයි නේද කියලා අර උඩට ආවට පස්සේ බොහෝ පහත ප්‍රදේශ දුරට පේනවා. අන්න ඒ වගේ මේ විමුක්තිය කියන ස්වභාවය අත්දැකපු කෙනෙක් ලෝකයේ දකින්නේ හැම වෙලාවකම චමත්කාර ජනක විදියට. ඒකට හේතුව ලෝකේ කැළඹෙන්න නිමිති තියෙන විදියට දකින්නේ නැහැ. දකින අහන දැනෙන හිතෙන තැන ඒ මොහොතේම අතහැරලා දමමින් තමයි ලෝකය අත්විඳින්නේ. ඒ මොහොතේම අතහැරලා දමමින් අතහරිමින් ලෝකය අත්දකින්නකොට ඒ අත්දැකීම හරිම සුන්දරයි පින්වත්නි. දැන් සාමාන්‍ය කෙනෙක් Tamanගේ ඇහැට පේන සීමාව යථාර්ථයේ යයි මුවා වෙලා, යථාර්ථයේ යයි මුලා වෙලා, ඒ මුලාවෙන්ම වහ වැටිලා මුලාව පැත්තටම ඇදිලා යනවා. මුලාව පැත්තටම ඇදිලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු කතාව ඊට වඩා වෙනස් කතාවක්. ඊට වඩා වෙනස් කතාවක්. අපි මේ මිරිඟුවක් පස්සේ ලුහු බඳිනවා වගේ අපි මේ දෙයක් තියනවා යයි හිතාගෙන ලුහු බඳින ලෝකේ අපි හිතන සාරය, අපි හිතන සනීපය, අපි හොයන අභිනන්දනය, අපි කතා කරන සතුටෙන් කතා කරන සතුටේ යථාර්ථය, ඒවාට බැහැගෙන ඉඳීමෙන් අපි හොයන ආස්වාදය අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හේතුව තමයි මේ ලෝකේ බඳු ආස්වාදයක් නැහැ අපි මනසින් හදාන හිටියට. ඒ බඳු ආස්වාදයක් තියනවා යයි කියලා හිතාගෙන අපි මේ ලෝකේ අල්ලගෙන හිටියට මේ ලෝකයේ තුල පින්වත්නි ඒ ආකාරයේ ආස්වාදනීය ස්වභාවයක් නැහැ. මේ ලෝකේ අපි හිතන සාරය හෝ ආස්වාදය හෝ මේ ලෝකේ පවතින්නේ නැහැ. අපි හිතන ආස්වාදයක් මේ ලෝකේ නැති නිසා ඒ ආස්වාද ජනක වශයෙන් අපි කල්පනා කරන දේ ලෝකේ යථාර්ථයක් නෙමෙයි කියලා හරියට අර පහළ ඉඳලා බලනකොට පෙනුනේ නැති දෙයක් උඩට ගිහින් බලනකොට හරි ලස්සනට පේනවා වගේ, පහළට පේන සීමාවට වඩා වැඩියෙන් පේනවා වගේ යථාර්ථවාදීව ලෝකය දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ ලෝකේ යථාර්ථවාදීව දකින්නටයි. යථාර්ථවාදීව දකින්නටයි. යථාර්ථවාදීව දකින්නකොට තේරෙනවා
මේ අත්දකින්න රූපය හෝ විඳීම හෝ හඳුනා ගැනීම හෝ සිතේ ඇතිවෙන සිතුවිලි හෝ එහෙමත් නැත්නම් විශේෂ වශයෙන් දැනගන්න විඥානන ක්‍රියාවලිය හෝ මේ ලෝකේ පවතින යථාර්ථය නෙමෙයි මේ සියල්ලම හටගනී සියල්ලම නිරුද්ධ වී යයි කියලා Tamanට පේන්න පටන් ගන්නවා. එහෙම පේනකොට එයාට මේ පෙනීම තුලම සත්‍ය අවබෝධ පැත්තට එයාගේ හිත නැමෙනකොට එයාට තේරෙනවා මේ හිතන ආස්වාදය, හිතන සනීපය, හිතන සැප මේ ලෝකේ ඇත්තේ නැහැ. ලෝකේ ඒ බඳු තත්වයක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ ලෝකේ දුක් විඳිමින් හරි කමක් නැහැ. අමාරුවෙන් හරි කමක් නැහැ. මේ ලෝකෙන් අසාධාරණයක් වුණත් කමක් නැහැ. සාධාරණයෙන් බලාපොරොත්තු වෙන නඩු කියනවට වඩා ඇත්තටම ධර්මයක් දියුණු කරන කෙනෙකුට මිහින් සාධාරණයේ වෙනුවෙන් වැඩ කරන්න වෙලාවක් නැහැ. හිතන්න කවුරු හරි මිනිහෙක් කෙටුවා කියලා අතට. එතකොට අතට මොකක් හරි පොඩි ප්‍රශ්නයකට කේන්ති ගිහින් කවුරු හරි මිනිහෙක් අතට කෙටුවා. අත වෙන් වෙන්නම කෙටුවා කියන්නකෝ. පින්වත්නි තනි අතින් හරි කමක් නැහැ සාදුකාර දිදී. ධර්මයක් කුරු කරන එක වටිනවා අතක් වෙනුවෙන් නඩු කියනවට වඩා. මං කියන්නේ නිවටේක් විදිහට ඉන්න කියලා නෙමෙයි. ඊට පස්සේ නඩුවට පැටලි පටිග සම්පයුක්ත හිතකින් මැරිලා යනවට වඩා තනි අතකින් හරි කමක් නැහැ අඬ හරි දුක් විඳ හරි පීඩා ඉවසගෙන හරි මේ ධර්මීය දියුණු කරන එක තරම් ලෝකේ තවත් වටිනා දෙයක්, තවත් වැදගත් දෙයක්, තවත් අර්ථ සම්පන්න දෙයක් පින්වත්නි කොහෙද තියෙන්නේ? එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ බඳු තත්ත්වයක් නැහැ. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න මේ ඔබ හොයන, ඔබ ප්‍රාර්ථනා කරන, ඔබ බලාපොරොත්තු වන ලෝකය නෙමෙයි ඔබ ඉස්සරහා තියෙන්නේ. ඒ නිසා ඒ කාලේ ස්වාමීන් වහන්සේලා ආමිසයට දායාද වුණේ නැහැ. උන්වහන්සේලා ධර්මයටයි දායාද වුණේ. උන්වහන්සේලා දැනන් හිටියා ධර්මයට දායාද නොවුනොත් ඒක සංඝයාට චෝදනාවක් වෙනවා පොදුවේ. ඒ විතරක් නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේට චෝදනා කරයි. ධම්මදායාද සූත්‍රයේ තියෙන්නේ. ධර්මයට දායාද නොවුනොත් මහණෙනි මිනිසු මටත් චෝදනා කළයි. අනේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මොනවද මේ කරන විකාර වැඩ? ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මොනවද මේ කරන්නේ කියලා මිනිසු මටත් චෝදනා කරයි. මටත් චෝදනා කරයි. ඒ නිසා මහණෙනි ධර්මයට දායාද වෙන්න කියලානේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ ධර්මයට දායාද වෙලා මේ සත්‍ය අවබෝධයේ පැත්තට ඇදීගෙන යනකොට ඒ ස්වාමින් වහන්සේලා ආමිසයට දායාද වුණේ නැහැ. බොහෝ අපහසුතා තිබුණා. දානමාන වලින්ද විවිධාකාර දේවල් වලින් අපහසුතාවක් තිබුණා. දානමාන වලින් අපහසුතාවයක් ආවත් ඒ ස්වාමීන් වහන්සේලා හිත හදාගත්ත මේක මාර ධර්මයක්, මම කොහොම හරි ධර්මයේ දියුණු කරන්න ඕන. බඩගින්නේ හිටිය පළවෙනි වතාව මේක නෙමෙයි. කුසගින්න කියන්නේ ලෝකයේ 아무තු දෙයක් නෙමෙයි. කුසගින්න කියන භයානක රෝගයෙන් බැටකාලා තිනවා මං ඕන තරම්. ඒ නිසා සමහර പ്രേත ලෝකවල ඉපදිලා හරියට ආහාරයක් නැතුව විඳවාපු ගමනක් නේද මට තියෙන්නේ කියලා ඒ යථාර්ථයේ පැත්තට විවෘත වෙන්නේ ඒ ශ්‍රාවකයාට හැකියාවක්, කුසලතාවයක්, පුළුවන්කමක් ලැබෙනවා. ඒ පුළුවන්කම ඇති වුණාට පස්සේ පින්වත්නි ඒ ජීවිතේ කොච්චර ලස්සනයිද කියනවනම් ආමිසය කොහොම හම්බුණත් ආමිසයේ මාර ධර්මයක් විදියට දැකලා ඒ කියන්නේ ලාභ සත්කාරය කියන්නේ භික්ෂුව වනසන්න පුළුවන් දෙයක්. ධර්ම මාර්ගයේ යන කෙනෙක් වනසන්න පුළුවන් දෙයක්. ලාභ සත්කාර වැඩි වෙන්න ඇත්තටම ධර්මයෙන්මයි අයින් වෙන්නේ එක පැත්තකින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ලාභ සත්කාරයේ පෙන්වී මාර ධර්මයක් විදිහට අර එක තැනක තියෙනවා අතීත බුදුරජාණන් වහන්සේ නමක් ඒ ශාසනීය මේ සංඝයා හොඳට ධර්ම විනය දියුණු කළා. ඒ ස්වාමීන් වහන්සේලා හොඳට ධර්ම විනය දියුණු කරගෙන ඉස්සරහට යනකොට ඒ ධර්ම විනය දියුණු කරගෙන යන වෙලාවේ මේ මාරයාට හිතුණා කියනවා මේ ස්වාමීන් වහන්සේලා පසුබහින පහටක් පේන්න නැහැ. උන්වහන්සේලා ඉදිරියටම ධර්මයක් දියුණු කරගෙන යන පාටයි. ඒ නිසා උන්වහන්සේලා පසුබහින පාටක් පේන්න නැහැ. මෙහෙම ගියොත් මේ මුන්වහන්සේලා ඔක්කොම නිකලෙස් වෙයි. ඔක්කොම අරහත්ත්වයටපත් වෙයි. හොඳම දේ තමයි උන්වහන්සේලා ධර්මින් අයින් කරන එක. මොකද්ද කරන්න පුළුවන්? ආමිසේ නවත්තන එක.
වේලක් දෙකක් බඩගින්න ඉන්නකොට ආයෙ මොන ධර්මයක්ද? ඒ නිසා හොඳම දේ තමයි මේ ස්වාමින් වහන්සේලාගෙන් ආමිසය අයින් කරන එක කියලා මේ මාර්යා කල්පනා කරා කියනවා. එහෙම මාර්යා කල්පනා කරලා අර ස්වාමින් වහන්සේලාට ආමිසය නොලැබෙන විදියට වැඩ කරා කියනවා. දැන් මේ හාඳුරුරු පිණ්ඩපාතේ යනවා. කවුරුත් දානි බෙදන්නේ. දොරවල් වහනවා. බනිනවා. ඊට පස්සේ දොස් කියනවා. ඔය සිවුරක් පොරෝන ඔය විදියට හිඟා කන්න එපා කියනවා. කුඹුරු වැඩ කරන්න කියනවා. නොයේ ගැරහිලි. අද එහෙම ගැරහිලි ආවනම් අපි මොකටද මේ ගැරහිලි ලබන්නේ කියලා යන්නේ නැද්ද? යනවා. ඒ කාලේ මේ සිද්ධිය දැකලා බුදුරජාණන් වහන්සේ සංඝයා එකතු කළා. දැන් මේ ස්වාමීන් වහන්සේලාට දානමානත් නැහැ. ඔය කොලයක් කලයක් කාලා වළඳලා උන්වහන්සේලා ජීවිතේ ගෙව්වා. දැන් මේ හාමුදුරුවෝ ඔක්කොම එකතු කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කලබල වෙන්න එපා. මේ මාර්යා තමයි ප්‍රත්‍ය නොලැබෙන විදියට මේ මිනිසුන්ට බලපෑම් කරන්නේ. හොඳට ඔය බණින අයට, දොරවල් වහන අයට, පාරේ කෑ ගහන අයට හැමෝටම මෛත්‍රිය වඩන්න කිව්වා. බලන්න මාරේ බලපෑම පවා බිඳවට්ටන්න පුළුවන් දේ තමයි මෛත්‍රිය කියන්නේ. හොඳට මෛත්‍රිය වඩාගෙන ඉන්න කිව්වා. බණිනකොට සුවපත් වේවා කියන අදහසම හිතේ තියාගෙන ඉන්න කිව්වා. අද බණිනකොට සුවපත් වේවා කියලා හිතන්න කිව්වොත් එimhe එච්චර නිවට වෙන්නේ මොකටද? අපි කොන්ද කෙලින් තියන වැඩ කරන්න ඕන කියලා කැළඹෙන පැත්තටමයි ඇදිලා යන්නේ. ඒකයි අද මිනිසුන්ගේ ජීවිතවල ධර්මයක් එහෙම දියුණු වෙන්නේ නැත්තේ. දියුණු කර ගන්නටත් බැරි ඒකයි. ඉතින් මේ හාමුදුරුවෝ මෙහෙම කැළඹෙනකොට ඒ කියන්නේ වර්තමානයේ බඳු කැළඹීම් හදා ගන්නකොට එකල ධර්මයේ දියුණු කරපු අය කැළඹුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සුවපත් වේවා කියන මෛත්‍රී සිතින්ම ඉන්න කිව්වා. මෛත්‍රී සිතින්ම ඉන්න කිව්වා, කැළඹෙන්න එපා කිව්වා. ඉතින් මේ හාල්ලා හොඳට මෛත්‍රිය වඩාන මෛත්‍රී සිත තුලම පිහිටලා මේ හාමුදුරුවෝ හිටියා. මෛත්‍රී සිත තුලම මේ හාමුදුරුවෝ පිහිටලා ඉන්නකොට මෛත්‍රී සිතින්ම මේ ස්වාමීන් වහන්සේලා වාසය කරනකොට මේ ස්වාමීන් වහන්සේලා ඉදිරියට ආපු මාරයා දැනගත්තා මගේ ලණුව මේ හාමුදුරුවෝ ගිල්ලේ නැහැ. මේ හාමුදුරුවෝ පරිස්සම්. දැන් එහෙනම් මොකද කරන්න ඕන? දැන් හොඳම දේ තමයි දැන් ආමිසේ නොලැබීමෙන් අල්ලන්න බැරි වුණානේ. දැන් හොඳම දේ තමයි ආමිසේ ලැබෙන්න සලස්වන එක කියලා. දැන් මිනිස්සුන්ට ඒ කියන්නේ බලන්න විශාල පිරිසක් මායාවේ වසඟයට ගන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රහ්ම නිමන්ත්‍රණික කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා බ්‍රහ්ම ලෝකෙත් මායාවේ වසඟයේ තියෙන කියලා. බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේ තියෙනවා මායා මේ බ්‍රහ්මීකුට ආවේශ වෙන සිද්ධියක්. එතකොට අපිට තේරෙනවා මේ තුන් ලෝකේ කොයි මුල්ලකට ගියත් මායාගෙන් නම් නිදහස් නෑ කියලා අපිට තේරෙනවා. මාර බලපෑමින් නම් නිදහස් නෑ කියලා අපිට පැහැදිලිව පිරිසිදුව පැහැදිලි ලෙසම අපිට දැක ගන්න ලැබෙනවා. ඒතර මේ විදිහට මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කිව්වා දැන් මෛත්‍රිය වඩන්න කියලා. දැන් උන්වහන්සේලා පිණ්ඩපාත වඩන. දැන් අර මෛත්‍රිය වඩනකොට අර මිනිස්සු බනින්නෙත් නෑ. දොරවල් වහන්නෙත් නෑ. දැන් දානි දෙන්න පටන් ගත්තා. දැන් මාර්යා දැනගත්තා මේ ආමිසයෙන් නම් මේ භික්ෂුව ආමිසයේ නොලැබීම පදනම් කරගෙන මේ භික්ෂුව වසඟයට ගන්න බෑ. මාර්යාගේ දිරච්ච ලනුව මේ භික්ෂුන් ගිල්ලේ නෑ. අදන ලනුව පෙන්වන්න විතරයි ඕන. බලින් අරගෙන ගිල ගන්නවා. මාර්යා නිකන් ලනුව විතරයි පෙන්වන්න ඕන. අපි තොණ්ඩුවත් හදලා තොණ්ඩුව බෙල්ලටත් දාගෙන අපිම තද කර ගන්නවා. එච්චරට මාර ධර්මයන් වලට අපි අහු වෙනවා. හරි ලේසි මාරයාට වසඟයට ගන්න. දැන් මේ ස්වාමීන් වහන්සේලා පින්නපාත යනවා. දැන් පෙරලි වඳිනවා මිනිස්සු. දැන් අර බැනපු අය පෙරලි වඳිනවා. දානි දෙනවා. ඉතින් මේ ඔක්කොම ලැබෙනකොට දැන් අර්බුදේ විසඳුණා වගේ නෙමෙයිද පේන්නේ වැළුවාම. නිකන් ප්‍රශ්නේ ඉවරයි වගේ පේන්නේ. නමුත් ආයෙත් බුදුරජාණන් වහන්සේ සංඝයා එකතු කළා. බුදුරජාණන් සංඝයා එකතු කළා. එකතු කරලා කිව්වා මහණෙනි දැන් මේ කාලේ නුඹලාට ප්‍රත්‍ය නොලැබී යයි. ඒ ප්‍රත්‍ය නොලැබී යාම පදනම් කරගෙන නුඹලා මෛත්‍රියෙන්ම හිටියා. දැන් ප්‍රත්‍ය ලැබී යයි. ලැබෙමින් පවතිනවා.
ප්‍රත්‍ය ලැබෙමින් පවතින මේ වෙලාවේ ඔය ප්‍රත්‍යයට නම් වහ වැටෙන්න එපා. එතකොට ඒත් මායයට අහු වුණා වෙනවා. ඒ නිසා මහණෙනි හොද්දට මෛත්‍රී සිතින්ම ඉන්න. දානි දෙනකොට උපේක්ෂා විහරණයෙන් ඉන්න. මනාප වෙන්න නම් එපා ඔය ලැබෙන දානමාන පිරිකර වලට එහෙම. ඕකත් මාර ධර්මයක් කියලා මතක් කළා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තුලම අනුගත වෙලා ඒකටම ප්‍රශංසා කර කර ඒ තුලම වාසය කරපු උදවියනේ. මේ ස්වාමීන් වහන්සේලා ඒ කියපු කතාවට අනුව ඉතින් අර දානමාන ලැබෙනකොට ඒවට වශී වෙන්නේ නැතුව ඒවට අහු වෙන්නේ නැතුව මෛත්‍රී සිතින්ම උපේක්ෂා විහරණයෙන්ම පිණ්ඩපාතේ වැඩියා. දැන් මාරයා දැනගත්තා දැන් ලාභේනුත් අල්ලන්න බෑ භික්ෂුව, අලාභේනුත් අල්ලන්න බෑ. දැන් මේ භික්ෂුව හරිම තීක්ෂණ ප්‍රඥාවන්තයි. කේන්තියටත් එක දවසක් පොඩි කොල්ලෙක්ගේ ඇඟට ආරූඪ වෙලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට ගලකින් ගහලා තියෙනවා. දැන් අපිට එහෙම වුණා නම් අපි මේ මිනිහත් එක්ක පැටලෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා මේක මාර ධර්මයක් විදියට. ඉතින් පැටලෙන්න මේකේ දෙයක් නැහැ කියලා දැනගත්තා. එදා බුදුරජාණන් සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හැරෙව්වා. හරවල කිව්වා පාපී මාරය නුඹ හැමදාමත් වරද්දන්න හිතුවා. හැබැයි අද නුඹට වැරදුනා කිව්වා. එහෙම කියනකොටම අවීචියට ගියා කියනවා. එහෙම මාර තත්ත්වෙන් අතුරුදහන් වෙලා කෙලින්ම අවීචියට ගියා කියනවා. ඉතින් මේ කතාව එක්තරා වෙලාවක මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උන්වහන්සේට හිරිහැර කරපු මාරයාට කියන්නේ මුගලන් හාමුදුරුවෝ රහත් වෙලත් මාරයා හිරිහැර කරලා තියෙනවා මුගලන් හාමුදුරුවෝ. මාරයාගේ වසඟේ නෑ. නමුත් විවිධාකාරයෙන් ඊටාම ස්වල්ප බලපෑම් කරලා තියෙනවා. ඒ වෙලාවේ මාරයා ඉලක්ක කරගෙන තමයි කියන්නේ මෙන්න මෙහෙම දුසී කියලා මාරයෙක් වෙලා අන්තිමටම අවීචියටත් වැටුණා. එදා ඒ මාරයා විදියට කටයුතු කළේ මම කියලා. මුගලන් හාමුදුරුවෝගේ අතීත ජීවිතයක් ගැන මතක් කරනවා. මතක් කරනකොට අර මාරයා බය වෙලා පලා ගියා කියනවා. දැන් මෙතන තව දෙයක් මතුවෙනවා. මොකද්ද? මුගලන් හාමුදුරුවන්ටත් මාරයා බලපෑම් කරා නම් අපි ගැන කවර කතාවද? සාමාන්‍ය පෘථග්ජන වෙච්ච අපි ගැන මොනවද පින්වත්නි කතා කරන්න තියෙන්නේ? කතා කරන්නම දෙයක් නැහැ. අපි ගැන කතා කරන්නම දෙයක් නැහැ. හේතුව තමයි මුගලන් හාමුදුරුවන්ටත් බලපෑම් කරා නම් අපිට කොහොමත් මාරයාගේ බලපෑම තියෙනවා. ඉතින් මේ පුළුවන් තරම් අර ලාභ සත්කාර මතට වහ වැටෙන්නේ නැතුව ධර්මයේ පැත්තට වහ වැටුනොත්, ධර්මයේ පැත්තෙන් හිට ගන්න පුළුවන් වුණොත්, ලෝකේම අනිත් පැත්තට ගියත්, ඒ කියන්නේ ලෝකේම වෙන පැත්තකට ගියත් ඔබට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේගේ පැත්තේ හිට ගන්න. අනේ හිටගත්ත කෙනාට තමයි කෙලෙස් නිරුද්ධ කරලා තණ්හාව ක්ෂය කරලා අවිද්‍යාවයි භව තණ්හාවයි දෙක නිරුද්ධ කරලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. ඒ නිසා මේ අද ඉන්න ගිහියොත් සහ පැවිද්දෝ කියන අපි හැමෝම ලාභ සත්කාර ඉදිරියේ මුසපත් වෙනවා. ඒ කියන්නේ මේ සිවුරු පිරිකර පවා ඉදිරියේ අපිට හරි මාන්නේ වැඩිලා ඒවා ඔස්සේ ಗುಣධර්මයක් දියුණු කරගන්න ලැබෙන දුර්ලභ අවස්ථාව අපට මග හැරිලා යනවා. ඒක මග හැරෙන්න දෙන්න එපා. දැන් භාග්‍යතුන් වහන්සේ අපට වදාළ බොහොම ලස්සන දහම් කාරණයක් තියෙනවා. දැන් ඔබට මතක ඇති මේ ඔය වස්සාන කාලේ හාමුදුරුවරු 39ක් වස් සමාදන් වුණා සාකේත නුවර. සාකේත නුවර මේ ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වෙලා වැඩ හිටියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් හොඳට ලැබුණා. ඉතින් ඒ ලැබිලා ඉතින් බුදුරජාණන් දකින්න එන ගමනේ වස් සමාදන් වුණා. ඉතින් සාකේත නුවර වස්සසලා වස්සානේ ඒ කාලේ අද වගේ නෙමෙයි වස්සානේ ඍතු එක දිගට වහිනවා. මේ ස්වාමින් වහන්සේලා වස්සානේ මහා පවාරණින් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න එනකොට ඒ කාලේ අද වගේ පාරවල් නැහැ. ඒ කාලේ සමහර අඩි පාරවල්, සමහර ටිකක් ලොකු පාරවල් තිබ්බත් කරත්ත ගිහින් එහෙම ඉතින් තියෙන පාරවල්. ඉතින් මේ පාරෙන් මේ හාමුදුරුවෝ ටික වඩිනකොට අර මාස 3ක් 3මාරක් එක දිගටම වැහැලා හොද්දටම පාරවල් මඩ වෙලා. පුදුම තරම් මඩ වෙලා කකුල තියනකොට ධනක් විතර එරිනවා. එච්චරට වතුර. කකුල තියනකොට ඒ කකුල තියන තැන ධනක් විතර එරෙනවා. ඒ වගේම කකුල තියන තැනින් එන වතුර පාර, මඩ පාර ඔළුව දක්වාම වදිනවා.
ඔළුව දක්වාම වදිනවා එච්චරට මඩ. ඉතින් මේ විදියට පින්වත්නි බොහොම අමාරු ගමනද. ඒ කාලේ හාමුදුරුවන්ට සිවුරු ගොඩක් තිබ්බේ නැහැ. බොහොම අවම යැපීම් තිබ්බේ. පාංශකූලික සිවුර තමයි දරාගෙන හිටියේ. පාංශකූලික සිවුර දරාගෙන මේවා ඉතින් පඳු පොවලා බොහොම මේ අමාරුවෙන් හදාගත්ත සිවුරුනේ. මේවා වතුරට තෙමිලා අර පඳු ගලාගෙන ගිහින් ඉතින් තෙත බරිත වෙලා ඉතින් අර වැස්සේ ඊට පස්සේ මේ අමාරු ගමනක් බොහොම හොඳට දැන් බද්දවග්ගිය කුමාරවරු කියන්නේ බොහොම සල්ලි භාගයේ තිබුණු බොහොම ධනවත් පෙළේ අය. නමුත් ධර්මයේ දියුණු කරලා පාංශකූලික සිවුරක් දරාගෙන බොහොම උපේක්ෂාවෙන් ධර්මයක් දියුණු කරගෙන ඉස්සරහට යන විදිහට මේ ස්වාමීන් වහන්සේලාට හයිය හම්බුණා ධර්මයේ තුලින්. ශක්තිය ලැබුණා. ධර්මයේ තමයි මේ ශක්තිය උපද්දවලා දුන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කෙලීම සිවුරු තෙත බරිත වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේ වන්දනා කළා බුදුරජාණන් වහන්සේට. වන්දනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට ඒ වන්දනාව තුලදී පින්වත්නි හරි අමුතු දෙයක් සිද්ධ වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේට පුදුම තරමේ අනුකම්පාවක් ඇති වුණා. අනුකම්පාවක් ඇති වුණා. මොකද අනේ මේ සංඝයා කොච්චර අමාරුවෙන්ද මේ වස්සාන ඍතු අන්තිම කාලේ ගත කරන්නේ කොච්චර අමාරුවෙන්ද. මොන තරම් විඩාබර වැඩක්ද මේ කරන්නේ. මේ බලන්න මේ සිවුරු දිහා ගත්තා මඩ පාරවල් හිටලා හිස දක්වාම මඩ පාරවල් වැදිලා. ඉතින් ඔය අතර ආනන්දහාරු දැක්කා මේ අලුතෙන් 39ක් විතර වැඩි ඉක්මනට කුටි සෙනසුන් ලෑස්ති කරන්න ඕන උණු පැන් ලෑස්ති කරන්න ඕන කියලා උන්වහන්සේ ගිහින් ඒ කටයුතු බලනකොට මේ ස්වාමීන් වහන්සේලා බොහොම ආදර ගෞරවයෙන් ශාස්ත්‍රු ගෞරවයම හිත තුල තියාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරනකොට ඒ වන්දනාව තුලදී පින්වත්නි ඒ වන්දනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා සමග ප්‍රියමනාප කතාවක යෙදෙනකොට උන්වහන්සේලාට අතිරේක සිවුරක් පනවන අදහස බුදුරජාණන් වහන්සේට මතුවෙනකොට උන්වහන්සේලා එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේලා මතක් කළේ ස්වාමීනි අපිට කිසිම විඩාවක් නැහැ. මේ ආපු ගමනේ අපිට කිසිම විඩාවක් නැහැ. ඔබ වහන්සේගේ දහම් කතාව ඇහෙනවා නම් මේ සියලු විඩාව සංසිඳනවා. අන්න බලන්න සියල්ල අභිබවා ධර්මයටයි මුල දුන්නේ. ධර්මයට මුල් තැන දුන්නේ. ඔබ වහන්සේගෙන් දහම් කතාව මගේ කනට වැටෙනවා නම් ස්වාමීනි ඒක විතරක්ම ඇති. ඒක විතරක්ම ඇති සියලු විඩාව, සියලු පීඩාව, සියලු අපහසුතාවය සමනය කරගෙන සංසිඳුවගෙන ඉස්සරහට යන්න. ඒක විතරක් ඇති. අනේ අපිට ධර්මයේ දේශනා කරන්න කියනවාට පාවේය්‍යක සූත්‍රයෙන් බණ කිව්වා. බණ කිව්වම් සියලු දෙනාම සිව්පිලිසි බියාපත් මහරහතන් වහන්සේලා වුණා. ආමිසයට දායාද වුණා නම් එදා කියනවා අනේ ස්වාමීනි මේ ගමන අමාරු. අපි මේ බොහොම අමාරුවෙන් ආවේ. බැරිද සිවුරක් එහෙම අතිරේකව පාවිච්චි කරන්න අවස්ථාව දෙන්න. දැන් බලන්න මේ කොච්චර අමාරුවෙන්ද අපි ආවේ කියලා. ඉතින් මෙහිම අමාරුවක් කරගෙන මහානකම ගෙවන එක කොච්චර අමාරුද දැන් ඔබ වහන්සේට තේරෙනවනේ කියලා ආමිසේ පැත්තෙන් හිටගෙන කරුණු කිව්වේ නෑ. කිව්වේ කොහොමද? ධර්මයේ පැත්තෙන් හිටගෙන. අද ගිහියන්ගේ සහ පැවිද්දන්ගේ කියන අපි දෙගොල්ලොන්ගේම ආමිසේ පැත්ත හරනවා මිසක් ධර්මයේ පැත්ත හරා උස්සලා කොහොමද සතිපට්ඨානිය දිනු කරන්නේ? කොහොමද කය පිළිබඳව සිහිය උපදව ගන්න? කොහොමද විඳීම් Taman තුල ඇති වෙන සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා පිළිබඳ සිහිය උපදවාගෙන මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන ආකාරය කොහොමද සිහියෙන් දැකලා විඳීම පිළිබඳ සත්‍ය අවබෝධයේ පැත්තෙන් ජීවිත අවබෝධයේ පැත්තට Tamanගේ හිත නැඹුරු කරගන්නේ, Tamanගේ හිත නවාගන්නේ කොහොමද කියලා කවුරුත් අද වැඩි කල්පනා කරන්නේ. Tamanගේ හිතේ ඇති වෙන රාගසිතද, ද්වේෂසිතද, මෝහසිතද, හැකිලුණු සිතද, විසිරුණු සිතද, ඒ මොහොතේ ඇති වෙන ඒ සිතේ ස්වභාවය පිළිබඳ සිහිය උපදවාගෙන අනේ මගේ හිතේ රාගයක් ඇති වුණා නේද? මේ රාගය මාව වනසාවි. මේ රාගය දුරු කළ යුතුයි. දුරින්ම දුරු කළ යුතුයි. මේ රාගය නැවත උපදින් නැති විදියටම අයින් කරලා දාම යුතුයි. මේ රාග සිතනම් මාව වනසනවාමයි කියලා ඒ මොහොතේ Taman තුල උද්ගත වන සිතේ චින්තන රටාව තේරුම් අරගෙන ඒ වායින් නිදහස් වීම පිණිස ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැ. නමුත් ආමිසේ ගැන බරට කතා කරනවා.
ධර්මයන් පිළිබඳ ධම්මානුපස්සනාව කියලා අපි කියන්නේ. පංචස්කන්ධ ධර්ම පිළිබඳ, ආයතන ධර්ම පිළිබඳ, ඊට පස්සේ ස්කන්ධ ධර්ම පිළිබඳ, නාම රූප ධර්ම පිළිබඳ, පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ, බොජ්ජංග ධර්ම පිළිබඳ, නීවරණ ධර්ම පිළිබඳ, මෙන්න මේ විදියට ඒ පුද්ගලයාගේ හිත වෙනසින ධර්මත්, සැනසින ධර්මත්, මේ සියලු ධර්මයන් ධර්මතාවයක් විදියට Tamanගේ හිත තුල උපදින ආකාරයත්, උපදින තැනම නිරුද්ධ වී යන ආකාරයත්, මේවා මානසිකාරයේ පදනම් කරගෙන ඒ තැනදී මානසිකාරය ඇති වෙනකොට ඒ ධර්ම උපදින විදියත්, උදාහරණයක් විදියට කාමච්ඡන්දය ඇති වෙන විදියට ලෝකයේ බලනකොට, ලෝකයේ විඳිනකොට, ලෝකයේ දකිනකොට ඒ හිත තුල කාමච්ඡන්දය උපදින විදිය, කාමච්ඡන්දය පහළ වෙන විදිය හරිම ලස්සනට බොහෝම පැහැදිලිව, කාමච්ඡන්දේ උපදින විදිය පැහැදිලිව මානසිකාරයේ නිසාම මේ ධර්මයන් උපදිනවා. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන ධර්ම ටිකක් නේද මගේ හිත තුල උද්ගත වෙන්නේ. ඊට වඩා මොකුත්ම මේ හිත තුල උද්ගත වෙන්නේ නෑ නේද කියලා ඒ යථාර්ථය තුල හිටගෙන යථාර්ථයේ පැත්තෙන් ජීවිතේ දකින්න Tamanගේම ජීවිතේ විදර්ශනා කරන ශ්‍රාවක භාවයක් අපිට මගහැරිලා තියෙනවා. ඒ මගහැරීම නිසාම අපි විශාල අවදානමකට පත් වෙලා තියෙනවා. මෙබඳු මේ අපි කිව්වේ සතිපට්ඨානය පිළිබඳ එක්තරා හකුලුවා දැක්වීමක්. සතිපට්ඨානය සම්බන්ධ මේ හකුලුවා දැක්වීම තුල අපේ ජීවිතේ දායාද වුණොත් ඒක ආමිසයට දායාද වෙනවා වගේ එකක් නෙමෙයි. එතන මේ ශ්‍රාවකයාගේ ජීවිතේ ධර්මයටයි දායාද වෙන්නේ. එතකොට යම් කෙනෙක් සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් උපන් කුසලය පවත්වමින් නූපන් පංචස්කන්ධ, නූපන් පංච නීවරණ ආදී ධර්ම, දස අකුසල ආදී ධර්මයන් උපදින්ට නොදී උපන් වූ නීවරණයක් තියෙනවා නම් ඒක තව දුරටත් බැටකනකොට ඒකෙන් බැටකන් නැති විදියට ඒක නිරුද්ධ කරලා දාන තැනකට හිත හදාගෙන උපන් අකුසලයක් දුරු කරමින් නූපන් කුසලය තව දුරටත් උපද්දවමින් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් නම් වූ නූපන් කුසලය තව දුරටත් උපද්දවමින් ඒක උපද්දව ධර්මයට කිට්ටු වෙන වැඩපිළිවෙලක් තියාගන්න සතර සම්‍යක් ප්‍රදාන වීරිය දියුණු කරනවා නම් ඒ දියුණුව ආමිසයට දායාද වෙනවට වඩා ප්‍රකෝටි ගණනකින් වටිනවා. යම් කෙනෙක් ඡන්දයේද, චිත්තයේද, වීරියද, විමර්ශනයේද එක පෙළට එක දිගට යම් කෙනෙක් දියුණු කරනවා නම් ඒ දියුණු කරන ශ්‍රාවකයා තුල ඒ දියුණුවත් සමගම තමාව සැනසෙන ආකාරය දකිමින්, තමන්ව සංසිඳෙන ආකාරය දකිමින්, තමන්ව සුවපත් වන ආකාරය දකිමින් ඒ දැක්ම තුලම අවබෝධය තහවුරු කරගන්න ආකාරයට යම් පුද්ගලයෙක් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා නම් ඒක වත්පිළිවෙත්, පුද පූජා ආදී සියල්ල අභිබවා ගිහින් උත්තරීතර ශ්‍රේෂ්ඨත්වයේ කරා පියමන් කරන ශ්‍රාවකයෙක්ගේ මූලික අභිමානයට අදාළ තත්වයක් බවට පත් වෙනවා. මේ විදියට දියුණු කරගෙන යනකොට ඉන්ද්‍රිය ධර්මද, බල ධර්මද දියුණු වෙනකොට සමාධිය තුලින් ඉන්ද්‍රිය බල ධර්ම දියුණු කර ගැනීම පිණිස බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති ආදී වශයෙන් අනුස්සතීන් දියුණු වේගන භාවනාවක් වශයෙන් වඩනකොට ඒ වඩන ශ්‍රාවකයාගේ හිත තුල සම්පූර්ණයෙන් අවබෝධයේ පැත්තට යාන්න නැඹුරු වෙනවා. ඒ අවබෝධයේ පැත්තට යාගේ හිත නැඹුරු වෙන තැනදී, නැඹුරු වෙනකොට ඒ තුල පින්වත්නි පිහිටා එයාගේ හිත තුල සංස්කාරයන් නොගැලීම මත බොජ්ජංග ධර්ම, සති සම්බොජ්ජංගයේද, ධම්මවිජයේද, පීතිද, වීරියද, සමාධිද, සතිද, සමාධිද, උපේක්ඛාද මේ ආදී බොජ්ජංග ධර්මයන් පිළිවෙලින් පඩිපෙලක් වගේ උඩට දියුණු වේගන යනකොට ඒ දියුණු වේගන යෑම තුලදීම පින්වත්නි පුද්ගලයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ වෙලා අවබෝධය හදාගන්න පුළුවන් නම් ඒක ස්වල්ප පුද පූජා, වත් පිළිවෙත්, බෝධි පූජා, මල් පූජා, කප්රුක් පූජා, කංචුක් පූජා, ගිලන්පස පූජා, පෙන් පූජා, දාන පූජා, නොයෙක් පූජාවන් අභිබවා ගිහින් සියලු පූජාවන්ට වඩා ඒ සියලුම පූජාවන් අතික්‍රමණය කරලා සියලු පූජාවන්ගෙන් කෙලවරට ගිහින් සැබෑ බුදුරජාණන් වහන්සේට පූජා කරපු ශ්‍රාවකෙක් වෙනවා. සැබෑ පූජාව ආමිසේ මත පවතින්නේ නැහැ. ඒක ධර්මයේ මතයි පවතින්නේ.
බුදුරජාණන් වහන්සේලා ගරු කළේ ආමිසයට නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේලා ගරු කළේ ධර්මයටයි. ධර්මයට ගරු කරන ශ්‍රාවකයා ආමිසයටද ගරු කළා වෙනවා. බුදුරු ආමිසයට ගරු කළේ නැහැ. ඒ නිසා ඔබට කියන්නේ මේ ආමිසයේ නරකයි, ආමිසයේ එපා, ආමිසයේ මත දායාද වෙන්න එපා කියලා නෙමෙයි. ආමිසයේ මත පමණක් දායාද වෙන්න එපා. එතකොට ඒක ශාස්ත්‍රුන් වහන්සේටත් චෝදනා කළා වෙනවා. අනේ ශ්‍රමණ ගෞතමයෝ සරණ ගිහින් මොනවද මේ මිනිස්සු කරන්නේ? මොනවද මේ හාමුදුරුවෝ කරන්නේ කියලා අර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සරණ ගිහින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියන තැනට ආවම උන්වහන්සේටත් චෝදනාව යනවා. ඒ නිසා ඔබට කියන්නේ ධර්මයක් දියුණු කරන, ධර්මයේ මත පිහිටිය, ධර්මයේ මත ජීවමාන වෙච්ච සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වීම පිණිස අද මේ උතුම් දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා